නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව අපි ඔබට සමීප කරන්නේ. පළමුවෙන් අපි අදත් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ සදහම් පිළිසඳර පිණිස අදත් වැඩමව වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව නාගහමුලවත්ත දිගන්දෙනිය නාරම්මල යන ලිපිනේ පදිංචිව සිට මීට මාස 3කට පමණ පෙර මිය පරලෝ යන්නට යෙදුන එච්.ඒ. ධර්මසේන පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් ආර්.ඒ. පේමාවතී මෑණියන් චතුර හිරන්ත පුතුණුවන් සහ දිනේෂ්කා ලක්මාලි ලේලිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව අපි මහා සංඝරුවන පාමුල සදහම් සාකච්ඡා පිණිස මේ අවසරය උදා කරගන්න සූදානම්. අපි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පියුමල් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසෙත් අපි විසූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් පිවිතුරු නිමල ධර්මය ශ්‍රවණය කරමින් ඒ අවබෝධය පිළිබඳව අපේ හිතේ යම් ශ්‍රද්ධාවක් ගොඩනගන්න. එහෙමයි ස්වාමීනි. මොකද මේ අපේ හිතේ ගොඩනගන ශ්‍රද්ධාව තමයි අපි කෙලෙස් දුරු කරවන්න එක් කරගෙන යන්නේ. එහෙමයි තියෙන්නේ. අකුසල් වලට එක් කරගෙන යන්නේ අපි හිතේ තියෙන යම් දෙයක් විසින්. කුසලයේ කරා අපි අරගෙන යන්නේ හිතේ තියෙන යම් දෙයක් විසින්. ඒතර අකුසලයේ කරා අරගෙන යන දෙයට කියන අකුසල් මුල් කියලා. කුසලයේ කරා අපි අරගෙන යන දෙයට කියන කුසල් මුල් කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ හිත දිහා හොඳට බලාගෙන හිටියාම ඒක බොහොම ලස්සනට තේරුම් ගන්න පුළුවන්. ඒක ඉතින් තමන්ගේ හිත දිහා දකිමින් හැබැයි දහම් කැඩපතෙන් තමයි හිත දිහා බලන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මොකද එකිනෙකා බලන කෝණ අනුව එකිනෙකාට විකාරات පේනවා ඇති. මේ සමහර කට්ටිය කියන්නේ සමාධිය මහා අමුතු විදිහට විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. හිත වඩන්න එතකොට සීලය ඕනේ නැහැ කියනවා. විමුක්තිය කියලා මහා අපබ්‍රංශයක් කතා කරන පිරිසක් ඉන්නවා. එතකොට ඒ හිත දිහා බලලා විවිධ කුණු ගොඩවල් කතා කරන්න පුළුවන්. එහෙමයි. දහම් කැඩපතින් හිත දිහා බලන්න ඕන. ශ්‍රද්ධාවන්ත සිතින් තමයි ශ්‍රද්ධාවන්ත හිත කියලා කියන්නේ කුසල් හිතක් කියලා. එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රද්ධාවන්ත හිත කියන එක අපට අමුතුවෙන්ම ගොඩනගන්න වෙලා තියෙනවා දැන්. එච්චර මේ හිත කෙලෙස් වලින් වල් වැදලා තියෙනවා. එහෙමයි. අපි කුඹුරක් කියලා කුඹුරක් කාලයක් පුරන් වෙන්න ඊට පස්සේ මොකද වෙන්නේ? කුඹුරක ආරයක් පුරන් වෙන ඊට පස්සේ කුඹුරේ තියෙන වල්මයි. එහෙමයි ස්වාමීනි. ඊට ඒකේ මේ නිසිදේ අසද්දන්න විශාල මහන්සියක් ගන්න ඕන. ඒ වගේ තමයි. අපි දැන් බෞද්ධ කියලා වුණාට මේ ශාසනයේ ධර්මයේ කතා වෙලා තිබුණේ නැහැ මේ ලංකාවේ ගොඩක් කල්. ඒතර ශාසන ධර්මයේ නාමයෙන් විවිධ අපබ්‍රංශ තමයි කතා කළේ. පුද්ගලික මත තමයි නිවන විදියට ප්‍රකාශ කළේ. එහෙමයි.
ඒවත් එක්ක විවිධ විදියට ධර්මයට කැමති පුරුසුළු පිරිසත් විවිධ දේවල් ඔස්සේ දෘෂ්ටිගත වෙලා තියෙනවා. එතකොට අපි මේ දහම් කැඩපොත් ධර්ම දේශනා මාලා යටතේ අපි ගොඩාක් මහන්සි ගත්තා. එතකොට මේ කෙනෙකුට මේ නිවන් මඟ විවර කරවන්න ප්‍රධාන වශයෙන් එතකොට තියෙන්න ඕන දෙයක් තමයි මේ නීවරණ ධර්ම දුරු කරන ප්‍රතිපදාවක් හරියට තේරුම් ගන්න තියෙනවා. එහෙමයි ස්වාමීනි. නීවරණ ධර්ම දිනු කරන ප්‍රතිපදාව. තුමු දුරු කරවන්න දිනු කරන ප්‍රතිපදාව. ඉතින් මේ ප්‍රතිපදාවේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී අපිට තේරුණා මේ ප්‍රතිපදාවේ මූලාරම්භය තමයි සීල සම්පත්තිය. ඉතින් දැන් අපි සතියක් විතර තිස්සේ මේ සීල සම්පත්තියේ වටිනාකම් විවිධ දේශනා වලින් අපි ඒත්තු ගන්නන විශාල මහන්සියක් ගත්තා. එහෙමයි. අද දවසෙත් මේ සීල සම්පත්තියේ වටිනාකම තේරුම් ගන්න බොහොම ලස්සන දහම් පරයයක් මට හම්බුණා. මේ දේශනාවේ නම පඨම අගාරව සූත්‍රය. එහෙමයි ස්වාමීනි. පඨම අගාරව. ඒ වගේම ဒုတိ ය අගාරවක තව සූත්‍රයක් තියෙනවා. ඒක විස්තර කරනවා සෝවත භික්ඛවේ භික්ඛු අගාරවෝ අප්පතිස්සෝ සහභාග උත්තිකෝ සබ්‍රහ්මචාරීසු ආභිසමාචාරිකං ධම්මං පරිපූර්ණස්සතිති නේතං ඨානම් විජ්ජති. මහණෙනි මේ එකට වාසය කරන පිරිස ගැන ගෞරවයක් නැත්තා හිතේ. එහෙමයි. එකට වාසය කරන පිරිස ගැන ගෞරවයක් නැත්තම් හිතේ. ඊළඟට කියන මේ යටහත් ඇවතුම් පැවතුම් නැත්තම් මේ හරි වැදගත් කුසලතා දෙකක් මේ නිවන් මාර්ගය යනකොට තමන් මේකට විශේෂයෙන් සබ්‍රහ්මචාරණ වහන්සේලා ගැන දැන් භික්ෂුන්රම් තමන්ගේ එක්කින භික්ෂුන් වහන්සේලාට ගෙදර දොරේ කට්ටියත් ගත්තත් ඒ කට්ටිය ගැන ඒ කට්ටියගේ පිරිසත් එක්ක ගැන ගෞරවයක් තියෙනවා නම් සෑහෙන දියුණුවක් ඒක. දෙමව්පියන්ට දරුවෝ ගැන ගෞරවයක් තියෙනවා. මේ ගෞරවනීය බව කියන එක පුදුම කුසල සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයේ අංක 1 ගෞරවනීය බව කියන එක. අද මේවා හිතල හරි අඩුයි. ඒ නිසා තමයි අද අපිට ගොඩාක් මේ හිතල මේවා අඩු නිසා ගුණ සම්පත්තියක් කිව්වත් ඒ ගුණ සම්පත්තිය තේරුම් අරගෙන ගෞරවයක් ඇති කරන තරම් අද දක්ෂ නැහැ ගොඩක් කට්ටිය. එහෙයි ස්වාමීනි. ඉතින් ඒකත් එක්ක තමයි සමහර විට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ මහා ශාඛාව ලංකාවට වැඩමුවේ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන වන්දනා කරමින් ගෞරවයක් ඇති කරවන්න හිත ඇතුලේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සිහි කරවල වන්දනා කරමින් ශාස්ත්‍රු වරහත් සම්බුදු කෙනෙක් ගැන ගෞරවයක් උපද්දන ශ්‍රාවකයෙකුට. දැන් බටහිර ලෝකෙ මේ වාසනාව නැහැනේ. එහෙමයි ස්වාමීනි. යුරෝපෙට මේ වාසනාව නැහැ. ඒ වාසනාව ටිකක් හරි මේ මේ දැන් ලංකාව, තායිලන්තේ පොඩි පොඩි රටවල් ටික විතරයි මේ වාසනාව ගුණේවත් තියෙන්නේ. එහෙමයි. දැන් භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඉපදුණු ඉන්දියාවේ මිනිස්සුන්ටවත් මේ වාසනාව ගුණමයි නැහැ. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලෝ සරණ ගිහිල්ලා වන්දනා කරමින් ඉන්නේ දැන් විවිධ දෘෂ්ටි දරන දෙවිවරු. එතකොට මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන තියෙන ගෞරවණීය බව විස්තර කරනවා. ඒ කෙනාට ඒ ගෞරවයක් නැත්නම් යටහත් ඇවතුම් පැවතුම් නැත්නම් ආභිසමාචාරිකං ධම්මං පරිපූර්ණස්සති නේතං ඨාන විජ්ජති. ආභිසමාචාරික ධර්ම උපදින්නේ නැහැ කියන. ඒක සිදු වෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ගෞරවනීය යටහත් ඇවතුම් පැවතුම් වලින් යුතුයි කටයුත්තක් කරන්න බෑ. වඳින්න බෑ එතකොට. ගෞරවෙත් එක්කනේ වඳින්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. වඳින්න බෑ. සත්කාර දක්වන්න බෑ. සම්මාන දක්වන්න හිතෙන්නේ. දැන් බලන්න අද ගත්තොත් එහෙම මේ ලෝකෙ බටහිර යුරෝපේ නැති බැරි මිනිස්සුන්ට ඕන තරම් දෙයි. හැබැයි ත්‍රිවිධ රත්න විශේෂයි. කැමති නැහැනේ. එහෙමයි ස්වාමීනි. ලංකාවෙත් එක හැඩ ගැහිලා ඉන්නවා. ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා බුද්ධ පූජාව තියන්න කැමති නැහැ. ඊට වඩා හොඳයි කියන නැති බැරි කෙනෙකුට දුන්නා නම්. එහෙමයි. කියන කට්ටිය නේද? එහෙයි ස්වාමීනි. දැන් සමහරවිට විහාරේ හොඳට හදලා නම් තියෙන්නේ. ආවාසගේ හොඳට හදලා නම් තියෙන්නේ. ඊට පස්සේ හිතනවා එහාට තියෙනවා. එහාට ඕනේ. එහෙමයි. ඊට වඩා හොඳ නැති බැරි තැනකට දෙනවා. ඒතකොට එයා ඒ තීරණේ ගත්තේ ගෞරවය කියන කුසලතාවෙන්ද වෙන කුසලතාවයකින්ද? එහෙමයි ස්වාමීනි. දැක්ක නේද?
එතකොට මේ හිතේ ස්වභාවය තමයි සාමාන්‍යයෙන් ඔයකට කියන මේ කෙලෙස් සහගත අනුකම්පාව. ඒතර ඊ අනුකම්පාවෙන් යට වුණාට පස්සේ අර ගෞරවයට තියෙන තැන නැති වෙලා යනවා. ගරුස්ථානය අමතක කරන. යනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ පුදන්න කැමති නෑ. දැන් හොඳ මෑතකදී හරියට දැන් ලංකාවේ අපි දැන් මහමෙවුනාවෙන් කරපු චෛත්‍ය වන්දනාවලට බෝධි වන්දනාවලට පළවැල පොවට ගැරවුණේ හරියට මෙන්න එහෙමයි ස්වාමීනි. ඔයිට වඩා හොඳයි කොහොනේ නැති බැරි මිනිස්සුන්ට දුන්නා හොඳයි කියලා. ඇයි ඒ? ඒතර ඒ වගේ වචන පිට වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කියන ගෞරවයක් නෑ. ඒ ධර්මයේ ගැන ගෞරවයක් නෑ. ඒතර මේ කාලේ පුරාවට මේ මිනිස්සු තමන් සමහරලාට මේ මිනිස්සුන්ට සමහරට සේරුවිල පැත්තකින් දුප්පත් ගම්මානනේ. එහෙමයි ස්වාමීනි. ඒතර දුප්පත් ගම්මාන වල අහිංසක මිනිස්සු ගෙදර හැදිච්ච සමහරලාට උදේවරු මේ වේලක් කන සමහරලාට පළතුරු ගෙඩියක් මකර වෙන්න ඕන. එහෙමයි. ඒක අතහැරියේ තමන්ගේ මේ කුසගින්න නෙමෙයි. දරුවෝයි කුසගින්න නෙමෙයි. මේ ලෝකෙට කල්ප ගානකට බුද්ධ කියන ශ්‍රී නාමය දුර්ලභයි. එහෙමයි ස්වාමීනි. අච්චරිය මනුස්සය කියන ශ්‍රී නාමය දුර්ලභයි. උණ කඳක් දරාගෙන දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරවන මහා වීරය. එහෙමයි. ඒ වීරය සිහි කරගෙනයි ඒ අහිංසක අම්මලා අර පළතුරු ටික වෙන් කළේ. එහෙමයි. ඒ උත්තමයන් වහන්සේගේ ආශ්චර්ය ගුණය සිහි කරලයි හිමිදිරි උදෑසන ඉඳගෙන බස් වල ලත වෙවි දාඩිය දාගෙන ඒගොල්ලෝ ආවේ. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලෝ ඒක ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන අතහැරපු එක ගුණයක්. ශාස්ත්‍රුන් වහන්සේ හොයාගෙන අර වගේ ප්‍රදේශයකට සමහරලාට මේ දකුණු ඉඳන් ගියේ ඒ පැත්තට. එහෙමයි ස්වාමීනි. ඒතර හොයාගෙන දුකසේ සල්ලි වේදම් කරන්නේ ගමන ගියේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන්. දුර්ලභයි ඒක. එහෙමයි. ඒතර එදා දවස් පහන් සිටින් ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් ගත කළා. දුර්ලභයි ඒක. එදා දවස් වඳිමින් වාසය කළා ශාස්ත්‍රුන් වහන්සේ කර කර වැඳ වැඳ හිටියා. දුර්ලභයි ඒක. ඒතර ඒ දවස් කීපෙ පුරාවට මහා කුසල් ගංගාවක් එයාගේ හිතලි පැද්දුවා. එහෙමයි. හැබැයි අන්ධ බාල පෘතජන අර අයට මේක දරා ගන්න බැරි වුණා. ඇයි ඒ උපාසක අම්මල තිබිච්ච අවබෝධයවත් ගෞරවේවත් ඒ අන්ධ බාල ඒ ශ්‍රමණයෝ ගාව තිබ්බේ නෑ. එහෙමයි. දැක්ක නේද? එහෙයි ස්වාමීනි. බුදු කෙනෙක් ගැන ගෞරවයක් නෑ. ශ්‍රාවක සංඝයා ගැන ගෞරවයක් නෑ. ඒතර බලන්න එතකොට අර සබ්‍රහ්මචාරින් වහන්සේ කියන කෙනා ගැන ගෞරවය උපද්දවන තියෙන ගුණේ හිතලමයි. අර ගුණ කඳ හිතලම ඇති කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට සාමාන්‍ය නැති බරි බව කියන එක මේ ඇස් දෙකට පේන එකක්. අසනීප වීම කියන එක ඇස් දෙකට පේන එකක්. ඒතර ඇස් දෙකට පෙනිලා තමයි මේ ඒකින් අපි මුලා වෙලා අපි අතහරින්නේ. එතකොට ඒක සමහරට අත්හැරීම මුලා වෙලා වෙන්නත් පුළුවන්. එහෙමයි. සමහර කෙනෙක් අඬවල දොඩල කතා කරන අපිට අනුකම්පාවක් ඇති වෙනවා. එතකොට මේ කනේ නාසයෙන් ඒක ඇතිවෙච්ච එකක්. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? ඇසෙන් කනෙන් නාසයෙන් ඒක ඇති වෙන්නේ එතකොට ඒක. සමහරවිට අඬල දොඩල මේ ගරා ගන්නවා සමහරලාට මේ දැන් අද කොච්චර ඉන්නවද මේ හිඟනකම කියන එක ආදායම් මාර්ගයක් කරගත්ත කොච්චර ඉන්නවද? ව්‍යාපාරයක් කරගත්තා. අපි ඔය කොච්චර දේවල්ට අහු වෙලා ඇද්ද? එහෙමයි. අසනීප කියන එක ආදායම් මාර්ග කරගත්ත කට්ටිය ඉන්නවද ලෝකේ? දැන් ඉන්දියාවේ මම අහලා තියෙනවා සමහර ළමයින්ගේ අතපය බිඳිනවලු. S2 අන්ධ කරන පාරවල් වලට දානවා. මෙතරම් ව්‍යසනයක් ස්වාමීනි. ඔව්. එහෙයි. ඒතර බලන්න මොකද ලෝකේ අල්ලන්න ලීසි ක්‍රමයක් ඒක. එහෙමයි. දැන් අද අන්‍යාගමිකයෝ විසින් එතකොට මේ දැන් ස්ත්‍රීන් පාවිච්චි කරනවා මේ ශාසනය විනාශ කරන්න. මොකද ස්ත්‍රීට අනුකම්පාවක් තියෙනවනේ ලෝකේ. ඒතර සමහර අනාගතේ ස්ත්‍රී පාවිච්චි කරලා බෝම්බ අරගෙන ගහන්න. අනුකම්පා එක්ස්කියුස් එක දෙනවනේ ඕන වෙලාවක. පොඩි ළමයි මුල් කරගෙන බෝම්බ අරගෙන අනාගතේ. මොකද අනුකම්පාව තියෙනවනේ ඕන මොහොතකට ගාලා. එහෙමයි. දැන් මම ලස්සන හුරු බුහුරු ළමයි කිව්වොත් එහෙම මේ හොඳටම දූවිලි ගාලා මේ කොණ්ඩේ ටිකක් මේගොල්ලෝ අර අනුකම්පාව තියෙන ටක් ගාලා. එහෙමයි. ලස්සන කවුරු කෙල්ලෙක් කියලා එව්වොත් එහෙම මේ හොඳටම ජරා වෙලා ඇඳුමක් කරගෙන මේ බඩේ බෝම්බෙක බැඳගෙන આવොත් එහෙම අපි වැළඳ ගන්න නැද්ද ටක් ගාලා. එහෙයි ස්වාමීනි. හරි ලේසි අන්ධ බාලකමනේ තියෙන්නේ. ඒතර ඒවට මුල් තැන දෙනවා ත්‍රිවිධ රත්නෙට මුල් තැන දෙන්නේ. ඒ ත්‍රිවිධ රත්නේ ගුණය හඳුන ගන්න තියෙන්නේ ලීසි පාසුවෙන් හඳුන ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. සමහරට තමන්ගේ ලෙඩ රෝගයක් සුව වෙන්න පුළුවන් සමහර විට.
සමහර මිත්‍යා දෘෂ්ටියක් වැඳ ගන්නකොට ඒ හරහා ලෙඩ රෝගයක් සුව කර දෙන්න පුළුවන්. එතනින් නෙමෙයි මේ ත්‍රිවිධ රත්න හොයන්න තියෙන්නේ. එහෙමයි. එතනින් හොයන්න ගියොත් එහෙම ලෙඩ රෝගේ සුව වෙන වෙලාවට ත්‍රිවිධ රත්නට පහදී නැති වෙලාවට ත්‍රිවිධ රත්න ගරහයි. තමන්ට කන්න බොන්න ලැබෙනකොට ත්‍රිවිධ රත්න සරණයයි, කන්න බොන්න ලැබෙනකොට වෙන දෘෂ්ටිය සරණයයි. මධ්‍යස්තව තමන්ට නුවණින් කල්පනා කිරීමේ හැකියාවක් තියෙනවා. මං මේ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සරණ කරගත්තට පස්සේ මගේ හිතේ ඇති වෙන කුසල්ද අකුසල්ද? අන්න එහෙමයි තියෙනවා. එහෙමයි ස්වාමීනි. මගේ හිතේ ඇති වෙන පවට ලැජ්ජා බය ඇති වෙනවද? තියෙන ලැජ්ජා බය නැති වෙලා යනවද? මගේ කය වචනේ සංවර වෙනවද? කය වචනේ අසංවර වෙනවද? අවබෝධය අදාහගත්තොත්. අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේ අන්‍ය ශාස්ත්‍රෝරේගේ මතය පුරුදු කරනකොට මගේ හිතේ රාග දේශ මොහ දුරු වෙනවද? රාග දේශ මොහ මේ වැඩිනවද? දෘෂ්ටියක් කරා යනවද? දෘෂ්ටි වලින් හිත නිදහස් කරනවා. Tamanට පුද්ගලික තියෙන්න ඕන මධ්‍යස්ථ මේ විමර්ශනයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ විමර්ශනේ නැත්තම් ලේසි නෑ. ඒතර එහෙම විමර්ශනයක් තියෙන කෙනාට තමයි එතකොට මේ ආභි සමාචාරක ධර්ම කියන එක උපදින්නේ. මොකද ගෞරවණීය බව ඇති වෙනවා ශාස්ත්‍රුන් වහන්සේට. දැන් අද භාග්‍යතුන් වහන්සේට ගෞරවයක් උපදින්නේ යම්සේ ඒ වගේ අන්‍ය ආගමිකයන්ට ඒ අයගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන යම් ගෞරවයක් තියෙනවා. මොකද චරිතාපදාන කතා අහලා. එහෙමයි. එතකොට මේ ඔක්කොම සංසන්දනය කළ හොඳට බැලුවොත් එහෙම පරම පාරිශුද්ධ නිර්මල මහා ගුණ සමුදායකින් පිරුණු ආශ්චර්ය වූ මනුෂ්‍ය රත්නින් බවට පත් වෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර ඒක තේරුම් ගන්න මහා ප්‍රඥාවක් තියෙනුනේ කියලා. එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රඥාව තියෙන කෙනා සරණ අතහැර ගන්න නැත්තේ. ඒකට බලන්න ඒක නැත්තම් එයාට අර යටහත් ඇවතුම් පැවතුම් උපදින්නේ නැහැ. දන් දෙන්න හිතෙන්නේ නැහැ. එයාට දන් දෙන්න නැති බැරි වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. නැති බැරි වෙන්නේ නැත්තම් සමහර ගමේ උපාසකලා අම්මලා පවා ඉන්නවා. නගරබද මිනිස්සු පවා ඉන්නවා. යම් විහාරයක හොඳ ලස්සනට හදලා නම් තියෙන්නේ. එතකොට හිතෙන්නේ එතෙන්ට තියනවා කියලා හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. තියනවා කියලා දසින් දෙන්නේ. එතකොට දැන් මේ විහාරයක් හදලා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ පුදන එකයි කියන ඥානවන්තකම ඇති වෙන්නේ හැරයට. ඒතර බෝරජානන් වහන්සේගේ බෝධින් වහන්සේගේ ලස්සනට ඒක හදලා නිර්මාණය කරලා තියෙන භාග්‍යතුන් වහන්සේ පුදන්නයි කියලා ඒ ශ්‍රද්ධාවරයට උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ගෞරවයක් නැහැ. නැති බැරිකම තමයි හොයන්නේ. නැති බැරිකම හොයන. බුද්ධම අඥානකමක් තියෙන මේ. සමහර කොල්ල කුරුට්ට පවා ඔහොම තමයි මේ බණහන්නෙත් එහෙමයි. ඒ හාමුදුරු හරි අල්පේච්චයි මේ කිසි දෙයක් නැහැ මෙහෙම කියලා ඒ හාමුදුරුවන්ගෙන් බණහන. එහෙමයි. සමහරට එදා හිටියේ නම් නිගණ්ඨනාථ පුත්තගෙන් බලහා හෙලිවැල්ලෙන් හිටියා කියලා. එහෙමයි ස්වාමීනි. ඇයි ඉතින් හරි ඉතින් ඕක සාමාන්‍ය දෙයක් පේන්නේ නැද්ද? පංචවග්ගී භික්ෂුන් වහන්සේලා පවා ශාස්ත්‍රුන් වහන්සේ මේ ආහාර පාන අරගෙන නිකලෙස් වෙලා දැන් මේ සම්බුදු බවට පත් වෙලා එද්දී මොකද්ද හිතුවේ? දැන් ඔය හොඳට ආහාර පාන අරගෙන දැන් දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා දැන් ඔය හොඳට ඉන්ද්‍රියම් පිනා ගිහලා ඔය ඉන්නේ. එහෙමයි. එන පහදින ක්‍රමයේ බලන්න. ගෞරවයක් ඇති වුණාද මුලින්? නෑනේ. එහෙයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේම කියන්නනේ පින්වත් මහණෙනි මම සම්මා සම්බුද්දයි කියලා. එහෙමයි. කියන් තේරුම් ගන්න බෑ. ඒ නිසා විහාරයක් දැකලා ලස්සනට තිබුණු පමණින් අපි ගෞරවය ඇති කර ගන්න ඕන. එතනින් පිරිස ගැන ගෞරවය ඇති කර ගන්න ඕන. මෙච්චර භාග්‍යතුන් වහන්සේ පුදනවනේ කියලා. ඒකම ශ්‍රේෂ්ඨ ගුණයන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකම ශ්‍රේෂ්ඨ ගුණයන්නේ. දැන් සමහර තැන්වල තියෙනවා බුද්ධ මන්දිරයට යන්න බෑ. දැකලා නැද්ද ඔයගොල්ලෝ? විහාරයකට යන්න බෑ. ඇයි? ශාස්ත්‍රු ගෞරවයක් නැහැ. කුණු පිරිලා. එහෙමයි. කුණු පිරිලා තියෙන්නේ. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ සංගය තරම් පුදන තැනක් ගැන තමන් තා කොච්චර ගෞරවයක් ඇති කරගන්න ඕනද? බලන්න මේ කෙලෙස් වලින් පිරුණු අවිද්‍යාවෙන් හැසුණු මේ නීච හිතේ ස්වභාවය මොකද? තෝරගන්නේ මොකද්ද? එතකොට තමන් පෙරලෙන්නේ කොහාටද? එහෙමයි ස්වාමීනි. අර ගෞරවයේ තියෙන වඳින පුදන තැනට නෑ ගණන් ගන්න. ඒ වගේම පිරිසක් ඉන්න ඕනේ කසට පිරිසක් තෙරුවන්ට මේ ගෞරව කරන්න කැමති නැති. කොල්ල කුරුට්ටු ටිකකුත් ඉන්නවද? වයසක උපාසකම්මල ටිකකුත් ඉන්නවද? එහෙමයි. එතකොට ඒගොල්ලෝ කැමති මේ ජණ්ඩියට ඇඳගෙන හොඳ පුටුවක් තියාගෙන අත් දෙකත් මේ හොඳට මේ තුරුල් කරගෙන හොඳට මේ මොන හරි දෙයක් අහන්න. එච්චරයි. එහෙමයි. ප්‍රඥාවක් දිනු කරගන්න, ගෞරවයක් දිනු කරගන්න, ගුණයක් දිනු කරගන්න එහෙම කන්නේ හොඳලට. කොල්ලන්ටත් එහෙම යද මේ ඒතර එහෙම පිරිසක් සෙට් වෙලා ඉන්නවා ඕන දෙයකට අර වගේ ලාමක දේවල් වලට හුරේ දාන්න. නැද්ද බලන්න?
එහෙමයි ස්වාමීනි. එච්චරයි. ප්‍රඥාවක් මාත්‍රයක් දියුණු වීමක් නෑ. දැන් මෙතන බලන්න මේ කතාව වෙන්නේ කොහොමද? එතකොට මේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගෙන තියෙන ගෞරවනීය බව ආභිසමාචාරක ධර්ම උපද්දලා දෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. අන්න ඒ කෙනාට ගෞරවයෙන් දන් දෙන්න පුළුවන්. ගෞරවයෙන් වතපිළිවෙත කරන්න පුළුවන්. ගෞරවයෙන් කරන්න පුළුවන් මේක. එහෙමයි. බලන්න එහෙම ගෞරව පිරෙන්නේ නැහැ කියනවා. ආභිසමාචාරිකන් ධම්මං අපරිපූර්ණිතා. දැන් ගෞරවේ නැත්නම් ආභිසමාචාරක ධර්ම වැඩෙන්නේ නැහැ. ආභිසමාචාරක ධර්ම වැඩෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? සීක ධර්ම වැඩෙන්නේ නැහැ. සීක ධර්ම වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද දැන් ගෞරවණීය ඇසුරක් නැත්නම් ගෞරවණීය කටයුතු නැත්නම් ඒ ගෞරව මේ ශ්‍රද්ධාව උපදින්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ගැන. ධර්මයේ ගැන සංඝයා ගැන ගෞරවයක් උපදින්නේ නැහැ. එහෙමයි. පහන් බවක් උපදින්නේ නැහැ. පැහැදුණු බවක් ඇති වෙන්නේ නැහැ හිත ඇතුලේ. ඒක මේක සිදු නොවන දෙයක්. බුදු කෙනෙක් මේ අවබෝධ කරන්නේ ධර්මතා. බුදු කෙනෙක් මේ අවබෝධ කරන්නේ ධර්මතා. සිදු නොවන දෙයක්. එහෙමයි. ගෞරවනීය ආභිසමාචාරක ධර්ම නැත්තම් දැන් අපිට ගෞරවනීය දැන් අද මිනිස්සු ඉන්නෝ නේද 7 දවස් දානිනෝ 3 මාස දානිනෝ ඒක ගෞරවයෙන් කරන දේවල් නෙවෙයිනේ. බයට කරන දේවල්. එහෙමයි. ඒ තුල නිවන් මඟ විවර වෙන්නේ. එහෙමනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ අනුත්තර පිංකිත ආර්ය මහා සංඝරත්නයයි කියලා. අන්නේ අනුත්තර පිංකිත පුදනවා කියන අදහසින් ඔහු දම්පැන් දෙනවා. අන්න නිවන් මඟ වැඩෙනවා. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයට එකම පිළිසරණ භාග්‍යතුන් වහන්සේ කියලා අදහසින් ඒ අදහසින් ඔන්න ඔහු බෝධිය වඳිනවා. අන්න ආභිසමාචාරක ධර්ම මල් පුදනවා නිවන් මඟ වැඩෙනවා. එහෙමයි. තුන් ලෝකෙට අග්‍ර ශාස්ත්‍රු වරහ සම්බුදුරජාණන් වහන්සේ කියලා අදහසින් ඒ ගෞරවයෙන් සෑය පුදනවා නිවන් මඟ වැඩෙනවා. ඒ අදහස ප්‍රමුඛ කරගෙන මේ පිළිම වහන්සේ වදිනවා නිවන් මඟ වැඩෙනවා. එහෙම නැතු නෑ. එහෙමයි ස්වාමීනි. ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒව ඉෂ්ට කරගන්න විතරක් මේ ඔහි කියෝ ඉන්නවා. කොඩිවැල් ගැට ගහ. එහෙමයි. හරියන්නේ. මේ දන් දෙනවා නම් ගෞරවයෙන් කරනවා. බිර පින්කමක් කරනවා නම් ගෞරවයෙන් කරනවා. එක්ක බුද්ධ රත්නය ගැන එක්ක ධර්මයේ එක්ක සංඝයා ගැන ගෞරවයෙන් කරනවා. එහෙමයි ස්වාමීනි. තියෙනවද නැද්ද එහෙම නෙමෙයි. නිවන් මඟ වැඩෙන්නේ. හැබැයි පිනක් රැස් වෙන්න පුළුවන්. පිනක් රැස් වෙන්න පුළුවන් නෑ කියන්නේ. එහෙමයි. නිවන් මඟ වැඩෙන්නේ. ස්වාමීනි දෙන්න අතහරින්න සුදුසු කාරණාවක් විදිහට ගුණය කල්පනා කරන්නේ නැතුව තියනවද නැද්ද කියන එක ඔස්සේ තීරණයක් ගන්න ගියොත් එහෙම ගුණේ මේ නිවන් මඟ වැඩෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට දීපයකට කවදා හරි ලැබෙන්නේ නැති නේ. එහෙමයි. හැබැයි මෙතන වැදගත්ම දේ නිවන් මඟ වැඩෙන එකනේ. එහෙයි ස්වාමීනි. නිවන් මඟ වැඩෙන ගුණ සම්පත්තියක් දිනු කරනවා කියන එක මහා දුර්ලභ දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. අපි දන්නම් සංසාරේ කොච්චර දීලාද? එහෙමයි. නිවන් මඟ වැඩෙන විදිහට දන් දීපු නැති එකනේ ප්‍රශ්නේ මේ. එහෙමයි ස්වාමීනි. සංසාරේ අපි කොච්චර පින්කම් කළාද? නිවන් මඟ වැඩෙන විදිහේ අදහසකින් ගෞරවණීය බවකින් අපි මේ දේවල් කරලා නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ අපි. එහෙමයි. දිනු වෙන්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න විස්තර කරනවා ඔය විදිහට ආභිසමාචාරිකන් ධම්මං අපරිපූර්ණත්වා සේකන් ධම්මං පරිපූර්ණසති इति නීතං තහන වෙච්චති. එහෙනම් දැන් ශ්‍රද්ධාව වැඩින්නේ ලැජ්ජාව වැඩින්නේ පවට ලැජ්ජාව දිනු වෙන්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. පවට බයක් දිනු වෙන්නේ නැහැ. ඊළඟට සද්ධා හිරියොත වීරිය දිනු වෙන්නේ නැහැ. එහෙමයි. අකුසල් දුරු කරන වීරිය උපදින්නේ නැහැ කියනවා. අර ආභිසමාචාරික ධර්ම නැත්ත. ස්වාමීනි මේ ගුණ ධර්මයක් මත පිහිටාම ගුණ ධර්ම වැඩෙනවා. වැඩෙනවා. එහෙමයි. හරි පුදුමයි. අකුසල් දුරු කරන්න හිත නැමින්නේ නැහැ යාගේ. එහෙමයි ස්වාමීනි. දැන් සමහර බලන්නකෝ ඔය ගත්තොත් එහෙම ඔය මේ නිකන් අර බයට දන් දෙන කට්ටියට ලෝකෙට පේන පින්කම් කරන කට්ටිය ඉන්නව නේද? එහෙමයි ස්වාමීනි. සමහර ප්‍රසිද්ධ වෙන සමහර ආශිර්වාද පතා පින්කම් කරන කට්ටිය සීක ධර්ම වැඩින්නේ හැමදාම එක තැන නේගොල්ලෝ දුවනිකමනේ තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ගෞරවනීය විදිහට සංඝයා ඇසුරු කරන්න ගෞරවනීය විදිහට බණපදයක් අහන්න හිත නැමින්නේ මේ කට්ටියගේ. දිවිල්ලක් විතරයි තියෙන්නේ. එහෙමයි. ඒ කට්ටිය හැමදාම මල් පුදනවා දිවිල්ලක් විතරයි. සමහරට වෙන වෙන පින්කම් කරනවා දිවිල්ලක් විතරයි. ඒ ගෞරවනීය බව හිතේ වැඩෙන්නේ නැහැ යාගේ. එහෙමයි. එතකොට ශ්‍රද්ධාව වැඩෙන්නේ, සීලේ වැඩෙන්නේ, සුතේ වැඩෙන්නේ, ත්‍යාගේ වැඩෙන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ. තව පරියාගෙන් ශ්‍රද්ධාව වැඩෙන්නේ, හිරි වැඩෙන්නේ, උතප් වැඩෙන්නේ.
ඊළඟට තමයි මේ වීරිය වැඩෙන්නේ. අකුසල් දුරු කරන්න හිත නැමෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. බලන්න මේ අකුසල් දුරු කරන්න හිත නමන ඖෂධය කුමක්ද? ගෞරවනීය බවෙන් උපදින ආභිසමාචාරික ධර්ම. එහෙමයි ස්වාමීනි. අකුසල් දුරු කරන්න හිත නැමෙන ඖෂධය. එහෙයි. ශ්‍රද්ධාව හිතේ ජනිත කරන ඖෂධය. පවට ලැජ්ජා බය උපද්දන හිතේ තියෙන ඖෂධය. එහෙමයි ස්වාමීනි. එතකොට හිත නිරෝගී කරනවා ඒ ඖෂධය තියෙනවා නම්. ඒ වගේ තමයි ওই ටික තියෙනවා නම් තමයි හිතේ මේ කුසල් මේ අකුසල් කියලා මනසේ වැටහීම ශක්තිය උපදින පටන් ගන්න එතන. එහෙමයි ස්වාමීනි. මේ ගෞරවනීය බවත් එක තමයි ඔක්කොම දියුණු වෙන්නේ. එහෙමයි. ඒ ගෞරවනීය බව නැත්තම් දියුණු වෙන්නේ නැහැ. එහෙයි ස්වාමීනි. දැන් ගෙදර උනත් දෙමව්පියෝ ගැන දෙමව්පියන්ට දරුවෝ ගැන දරුවන්ට දෙමව්පියෝ ගැන ගෞරවයක් තියෙනවා. වැඩිහිටියන්ට වැඩිහිටියෝ ගැන ගෞරවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට සංඝයාට සංඝයා ගැන ගෞරවයක් තියෙන්න ඕන. ගිහි පිරිසට සංඝයා ගැන ගෞරවයක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එතකොට ගරුට්ටහනීය භව ගරුට්ටහනීය ඇසුර ඔහු කෙලෙස් දුරු කිරීම කරා ගෙනියනවා. නැත්තම් නෑ. එහෙමයි. ඒක බයවීමක් නෙමෙයි. හිතේ පුරුදු කරන ගුණයක් ඒක. එහෙමයි ස්වාමීනි. බයවීමයි ගෞරවනීය බවයි කියන්නේ දෙකක් ඒක. එහෙයි. ඒක මානසිකයි. ඒක මානසික ගුණයක් ඒක. පහන් බවක් ප්‍රසාද බවක් එක්ක. ඒක ශ්‍රද්ධාවත් එක්ක සම්බන්ධයි. ඒකත් ගුණයක්. එහෙයි ස්වාමීනි. පහන් බවට හේතුව ගෞරවනීය බව. එහෙමයි ස්වාමීනි. ඒතර සද්ධා වැඩෙන්නේ, හිරි වැඩෙන්නේ, ඔතප් වැඩෙන්නේ, වීරිය වැඩෙන්නේ, ප්‍රඥාව වැඩෙනවා කියන සිද්ධ වෙන්නේ නැහැ කියනවා. සේකන් ධම්මං අපරිපූර්ණිත. දැන් ඔය කියන සේක ධර්ම ටික හිතේ වැඩෙන්නේ නැත්නම් සීලානි පරිපූර්ණස්සති නේතන්ටහනම් විජ්ජති. සීලේ වැඩෙන්නේ නැහැ කියනවා. දැන් සතුන් මැරීමෙන් වැළකීමකට ඒක පරිපූර්ණ වෙන්නේ නැහැ. ඕනම මෙහෙතක සංසාරේ බිඳිලා යන්න පුළුවන්. එහෙමයි. හොරකමින් වැළකීලා ඉන්න පුළුවන් ඕනම මොහොතක සංසාරේ ඒ ගුණේ නැති වෙනවා. වැරදිකාම සේවනේ මේ ජීවිතේ වළකින්න පුළුවන්. මේ ජීවිතේ හරි පරලෝකද හරි ඕනම මොහොතක ගුණේ නැතිලා යන්න පුළුවන්. එහෙමයි. මොකද ඒකට හේතුව සීක ධර්ම මත ඇතිවෙච්ච සීලයක් නෙමෙයි තියෙන්නේ සීලය. එහෙමයි. පහන් බවින් ලැජ්ජාව දියුණු වෙලා බය ඇති වෙලා වීරිය ඇති වෙලා ප්‍රඥාව ඇති වෙලා දියුණු වෙච්ච සීලයක් නෙමෙයි. ඒතර ඕනම මොහොතක කැඩලා යනවා. එහෙමයි. දෙයකනේ දැන් සමහර ඔය කියන්නේ ඔය සමහර කට්ටිය එකපාරට මේ අපි බුද්ධ ගමෙන් ඈත්ලා යනවා මෙහෙමයි කියලා කියන්නේ. එහෙමයි. ඒ මිනිස්සු බලනවාද මේ පන්සල් ගියා බුදුන් ඇඳා දැන් මේ සිරුත් රැක්ක මේ මිනිසුන්ට මොකද උනේ කියලා හිතනෝනේ. ඒතර ඒගොල්ලෝ කලේ මොකටද? එක්ක ප්‍රසිද්ධිය රැක ගන්න. ප්‍රසිද්ධිය රැක ගන්නත් ඕක කරනෝනේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ප්‍රසිද්ධිය රැක ගන්නක් හොයනවා. සල්ලි හොයන අදහසිනුත් කරනවා. සමහර විට ආශිර්වාද බලාපොරොත්තුෙන් කරනවා. ඒකට ගෞරවයකින් නෙවෙයි. එහෙමයි. ඕනම මොහොතක කෙනෙකුට අත්හරින්න පුළුවන්. ඕනම මොහොතක අත්හරින්න පුළුවන්. එහෙමයි. හරි අනතුරක් තියෙන්නේ මේ ශාසන ප්‍රතිපදාව හඳුනා ගන්න කියන්නේ ඒකයි. ඊළඟට විස්තර කරනවා සීලානි අපරිපූර්ණත්වා සම්මාදිට්ඨින් පරිපූර්ණස්සති නේතන්ඨානම් විජ්ජති. සීල පිරෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? සීක ධර්මයන්ගෙන් වැඩිලා පිරෙන සීලයක් පිරෙන්නේ නැත්තම් එයාට මේක දුකයි, මේක දුකේ හට ගැනීමයි, මේක දුකේ නැතිවීමයි, මේක දුකින් නැති වෙන මාර්ගයයි කියලා අන්නේ සම්මාදිට්ඨිය උපදින්නේ. එහෙමයි. ඒ සම්මාදිට්ඨිය උපදින්නේ. සම්මාදිට්ඨින් අපරිපූර්ණත්තා. සම්මාදිට්ඨිය පිරෙන්නේ නැත්තම් සම්මා සමාධින් පරිපූර්ණසති නේතන්ඨානම් විජ්ජති. සම්මා සමාධිය පිරෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මේ සම්බන්ධව අපි ඊයේ දවසේ මහා චත්තාරි සූත්‍රය ඇසුරින් අපි ඒක කතා කළා මේකට අදාළම ගැලපෙන පරියායකින්. එහෙමයි ස්වාමීනි. ඒතර මේක මුල් කොටස් දෙක තමයි අඩු උනේ. එහෙමයි. එහෙම නැතුව මේක දියුණු වෙන්නේ නැහැ. ඊළඟ බලන්න හරි ලස්සනට විස්තර කරන බුදුරජාණන් සෝවත භික්ඛවේ භික්ඛු සගාරවෝ. නමුත් යම් කිසි කෙනෙක්ගේ හිතේ ගෞරවණීය බව තියෙනවා. සප්පතිස්සෝ සභාග උත්තිකෝ. ඒ වගේම තමයි යටහත් ඇවතුම් පවතුම් බව තියෙනවා යාගේ. එහෙමයි. එතකොට දෙමව්පියන්ට දරුවන්ට දෙමව්පියෝ ගැන තියෙන ගෞරවණීය බවක් තියෙනවා. එහෙයි. ගෝලයන්ට ගුරුවරයා ගැන තියෙන ගෞරවණීය බවක්. එහෙමයි. ඒතර කුසල් වැඩෙන්නේ. දැන් ඒ කාලේ බලන්නකො ඉස්සර හොඳට මේ අධ්‍යාපනයේ පිහිටන්නේ ඒ කාලේ. එහෙමයි ස්වාමීනි. ඒ ගෞරවණීය බව තියෙනවනේ. දැන් අද මොකද වෙන්නේ?
අද චුට්ටක් සැර කළා මොනවා හරි කරොත් එහෙම නඩු දාන මට්ටමටපත් වෙලා. එහෙන් එහෙම නැත්තම් ගුරුවරු අල්ල ගන්නෝ මේ ගෝලියෝ මේ වෙන නොබිනා කටයුතු වලට අල්ලගෙන එහෙමයි තියෙනවා. ස්වාමීනි. අද විවිධ පැති තියෙනවා. එහෙයි. අධර්ම රාගෙමයි පෙන්වුම් කරන්නේ. එහෙයි. අධර්ම රාගෙම පෙන්වුම් කරනවා. ස්වාමීනි සමාජීය වශයෙන් වුවත් එකිනෙකා කෙරෙහි පවතින ගෞරවත්වය මොනතරම් මේ උත්තම සමාජයක්. ඔවුනේ දැන් මිලිඳු රාජ ප්‍රශ්නේ දේශනා කරන රාගය නිසාත් ගෞරවය නැති වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ද්වේෂය නිසාත් ගෞරවය නැතිලා යනවා කියනවා. ඊර්ෂ්‍යාවෙන් යට වුණාම ගෞරවය නැති වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. මෝහයෙන් යට වෙද්දි දැන් අන්‍යාගමිකයන්ට ගෞරවයක් නැත්තේ මෝහය නිසානේ. එහෙමයි ස්වාමීනි. ශාසනයේ ඉන්න අයට තරහ ගියාට පස්සේ ගෞරවය නැති වෙනව නැත් එක්ක නා කියන. ශාසනයේ ඉන්න අයට සමහරලාට ඊර්ෂ්‍යාවෙන් යට වුණාට පස්සේ ගෞරවය නැතිලා යනවනේ. අද මෙච්චර මේ ශාසන වශයෙන් කඩාවැටීමක් තියෙන කොමක් එක්කද ඒවත් එක්කනේ. රාගයේ මුල් වෙලා ගෞරවණීය බව නැති වෙනවා කඩාගෙන වැටෙනවා ශාසනය. දේශින් යට වුණාට පස්සේ ගෞරවණීය බව නැතිලා යනවා ශාසනික වශයෙන් කඩාගෙන වැටෙනවා. එහෙමයි. මෝහයෙන් යට වෙලා ඊට පස්සේ මේ ශාසනික වශයෙන් කඩාගෙන යනවා. ඊර්ෂ්‍යාවෙන් යට වෙනවා සමහර විට. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට යටවීම නිසා ඒත් සමහරලාට ගෞරවණීය බව නැතිලා යනවා ඊට පස්සේ. එහෙමයි. හරි අමාරුයි ඒ ගුණේ පිටලා වාසය කරන්න. ලේසි නෑ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. කියන විස්තර කරනවා යම් කිසි කෙනෙක් ඔය ගෞරවණීය බව තියෙනවා නම් සබ්‍රාහ්මචාරීසු ආභිසමාචාරිකං ධම්මං පරිපූර්ණස්සති තානමේතං විජ්ජති. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා මුල් කරගෙන අන්න ආභිසමාචාරක ධර්මයට ඇති වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ කාලේ මට හොඳට මතකයි. ඒ කාලේ උපාසකම්මලා උපාසකවරු කලින් කාලෙට ගිහිල්ලා විහාරස්ථානට ගිහිල්ලා සංඝයා දැකලා බැහැ දැකලා වන්දනා කළා. දම්පැන් දීලා කියන්න ඕනේ නැහැ. බෝධිය අමුදින්න කියන්න ඕනේ නැහැ. චෛත්‍ය අමුදින්න කියන්න ඕනේ නැහැ. මිදුල අමුදින්න කියන්න ඕනේ නැහැ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි වේලාසනින් ඉස්කෝලේ ගිහිල්ලා පන්ති කාමරේ අපි අතු ගන්නවා. එහෙමයි. කියන්න ඕනේ. ඒකට එහෙමයක් නැහැනේ. දරීකඩේ පන්ති ඉන්න කට්ටිය බෙදලා දාන්න. දැන් අද එහෙම නැහැනේ අද ඉස්කෝලවල. අද දෙමව්පියෝගෙන් අතු ගන්නවා. එහෙමයි ස්වාමීනි. අද එච්චර පිළිහිලා නැද්ද? ඒතර ඒ කාලේ මිදුල් ඔක්කොම අතු ගන්න ළමයි. එහෙමයි. ඒතර පන්තියේ කොටසක් ඉන්නව වෙන් කරලා අදාළ දවසේ ඇතුළතු ගන්න පිට කොටසක් ඉන්නවා මිදුල් අතු ගාලා කාණු සුද්ධ කරලා පිරිසිදු කරන්න. වැසිකිලි කැසිකිලි හොදන්නේ ඔක්කොම ළමයි ඒ කාලේ. අද එහෙම නැහැනේ ඔක්කොම. අද ඒ ගෞරවණීය බඩට මොකද වෙලා තියෙන්නේ? දැන් අපි පුංචි කාලේ අපි ගෙවල් වල දෙමව්පිය උදේ පාන්දර නැගිටලා උයනෝ අපි සමහර විට ගේ අතු ගන්නවා අනිත් එක්කෙනා මිදුල අතු ගන්නවා. එහෙම තියෙනවනේ. එහෙමයි. අපි පාර පවා අතු ගන්නවා ඒ කාලේ. අද එහෙම නැහැනේ. අද එහෙම නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ ගෞරවණීය බව අද නැහැ. අද ඔක්කොම මේ ගුණ සම්පatti නැසිලා විනාශ වෙලා ගිල් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අද සමානාත්මතාවය ඉල්ලනවා දැන්. එහෙයි. සමානාත්මතාවය කියන එක කියන්නේ වෙනම ගුණයක් ඒක. ඒ සීලයෙන් සමාන වෙන්න ඕන. එහෙමයි. ඒව නැන්නේ. එතෙන්ට එන්නේ නැහැ. එහෙයි. කරුණා මෛත්‍රියෙන් ඔන්න සමානත්වය ඇති කරගන්න. ශ්‍රද්ධාවෙන් සමාන කරගන්න ඕන. එහෙමයි. වැඩපොලින් නෙමෙයි. අද වැඩපොලින් නෙමෙයි. අද ගෙදර සමහරට තාත්තා කියන කෙනා බාහිර සමහරලාට කුලී වැඩ කරලා එන කෙනෙක් නම් රජයේ රැකියා කරන කෙනා ළමයි බලන තාත්තා ගෙදර ඇවිල්ලා මොකක් කරන්නේ නැහනේ. ඔය සූ පහසුවෙන් ලස්සන්ට මැදන් වල පුටුල වාඩිලා ඉන්න විතරනේ. අයියා වගේ. ඒකද අපි කරන්නේ නැහැ කියලා සමහර කොල්ලෝ කරන්නේ. සමහර අම්මලගේ රාජකාරී කටයුතු කරලා ඉනවා. ගෙදර ඉන්න කෙල්ලෝ සමහරට මේ කටයුත්ත කරන්නේ අම්ම කරන්නේ නැහැ කියලා. එහෙමයි. මොලේ කලඳක් නැහැ. අපි වෙනුවෙන් මහන්සියලා මේ සල්ලි උපයලා දෙනව නේද කියලා මොලේ කලඳක් නැහැ. අපි අනන්ත අපේ අත්වලින් අපි උයලා පෙළ තියෙන ගෙවල් වල ඉන්න කාලේ. එහෙමයි ස්වාමීනි. ඔව්. උයලා පෙළ තියෙන අපි ගෙවල් වල ඉන්න කාලේ. ගෙවල් අස්පස් කළ අතු ගන්නවා මකුල් දැර කඩනවා. ඒ කාලේ මට මතකයි අපි අපේ අම්මා සිල් අරගෙන ඉන්නකොට අපි අම්මට උපස්ථාන කරනවා. එහෙමයි. කන්න බොන් ටික ළඟට ගිහින් දෙනවා. අපි මාසෙකට සැරයක් දෙසරයක් අපි ගෙවල් අස් කරලා මකුල් දැර කඩලා හොදනවා. එහෙමයි. අපි අම්මලා අපිට කියලා නෙමෙයි. අපි හිතලා කරන්නේ ඒවා. එහෙයි ස්වාමීනි. මිදුල් අස්පස් කරලා අතු ගන්නවා කුණු කුච්චනවා. ඉතින් අපිට ඒක කියලා නෙමෙයි කරන්නේ. අපි හිතලා කරන්නේ ඒවා. අද ඒව නෑනේ. එහෙමයි. ඉතින් කොහේ ගුණයක් දියුණු වෙන්නද? ඔක්කොම තියෙන්නේ නිකන් අර මේකට කියන්නේ මොකද්ද මේ
අර ගනුදෙනුවක් විදිහට තියෙන දැන් අද. කළොත් කළා. ස්වාමීනි. කළොත් කළා. නැත්තම් නැහැ. ගනුදෙනුවක් බවට පත් වෙලා. කිව්වොත් කරනවා සමහරට. ගනුදෙනුවක් බවට පත් වෙලා තියෙනවා. එච්චරට ඒ නිසා අපේ ජීවිතවල අපි ටික ටික හරි යුතුයකම කියන එක අපි ගෞරවනීය බව ඇති කරගෙන ටික ටික හරි අපේ ජීවිතේව අපි කළ යුතු නිවන් මඟ නම් වැඩෙන්නේ නැහැ ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සෑය පුදන එක, බෝධිය පුදන එක, චෛත්‍ය පුදන එක, පිළිම වහන්සේලා භාගතුන් වහන්සේ කරන පුදන එක, රහතන් වහන්සේලා පුදන එක, ආර්ය සංඝයා සිහි කරගෙන වැඩ සිටින සංඝයා පුදන එක. එතකොට ඒවා ගෞරවයෙන් කරන්න ඕන දේවල්. ඒවා ගනුදෙනුවකට නෙමෙයි. 7 දවස් දාන්නට ගෙන්න ගන්න ඕන නිසා කරන එක නෙමෙයි ඒක. එහෙයි ස්වාමීනි. 3 මාසෙ මේ දාන්නට ගෙන්න ගන්න ඕන නිසා, දහම් පාසල් යවන්න ඕන නිසා, පිට ටිකක් කියව ගන්න ඕන නිසා කරගන්න ඕන එක නෙමෙයි ඒක. ඒක නිවන් මගටයි හිත හිතා කරන ඒවා තියෙන්නේ. එහෙමයි. නිවන් මගට හිත හිතා කරන ඒවා තියෙන්නේ. ඒක ගෞරවයෙන් කරන්න ඕන දේවල්. එහෙමයි ස්වාමීනි. අනිත් අය කරන්නේ නැහැ කියලා අපි නොකර ඉන්නවා. අපි අනිත් අය කරන්නේ නැහැ, ගෙවල් ගියක් හදාගත්තේ නැහැ කියලා අපි ගියක් නොහද හිටියේ නෑනේ. අපි අනිත් අය කරන්නේ නැහැ කියලා වාහනයක් නොගෙන හිටියේ නෑනේ අපි. එහෙමයි ස්වාමීනි. කාම සම්පත් කවදාවත් අනිත් මිනිස්සු ගත්තත් නොගත්තත් අපි ගන්න ඕනේ ඒවා. බලන්නේ අපි ඉතින් පටු දැක්ම මේ ජීවිතේ සුවපත් වෙනවා කියලා හිතන දේවල් නම් අනිත් මිනිස්සු කරත් නොකරත් හොර රහස්‍ය හරි කරගන්නවා අපි. අධර්මයෙන් හරි කරගන්නවා. සසර සුවපත් කරන දේ ඇයි අපි කරගන්නේ නැත්තේ? එහෙමයි. සසර සුවපත් කරන දේ. ඊට පස්සේ විස්තර කරනවා ආභි සමාචාරිකං ධම්මං පරිපූර්ණසති තානමේතං විජ්ජති. අන්තෙන් ගෞරවයේ හිතේ ඇත්තටම තියෙනවා නම් ආභි සමාචාරික ධර්ම කියන්නේ උපදිනවා කියන ඒවා. එහෙමයි ස්වාමීනි. ගෞරවයේ ඇති වුණොත් මොකද වෙන්නේ? ආභි සමාචාරික ධර්ම උපදිනවා. ආභි සමාචාරිකං ධම්මං පරිපූර්ණත්වා ආභි සමාචාරික ධර්ම වැඩනකොට මොකද වෙන්නේ? අන්න ශ්‍රද්ධාව වැඩෙනවා. සේකන් ධම්මං පරිපූර්ණස්සති ඨානමේතං විජ්ජති. සේක ධර්ම වැඩෙනවා කියන එක සිදු වෙන දෙයක් කියනවා. එහෙමයි. සිදු වෙන දෙයක් කියනවා ඒක. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩෙනවා කියන එක සිදු වෙන එකක් කියනවා. වීරිය වැඩෙනවා කියන එක සිදු වෙන දෙයක් කියනවා. පවට ලැජ්ජාව ඇති වෙන හිතේ උපදිනවා කියන එක සිදු වෙන එකක් කියනවා. පවට බය උපදිනවා කියන එක සිදු වෙන එකක් කියනවා. එහෙමයි. අකුසල් දුරු කරන්න හිත නැවෙනවා කියන එක සිදු වෙන එකක් කියනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය තේරුම් ගැනීමේ මානසික හැකියාව උපදිනවා කියන එක සිදු වෙන එකක් කියනවා. එහෙමයි ස්වාමීනි. කුමක් තිබ්බොත්? ගෞරවනීය ඇසුරත් එක්ක හටගත්තු ධර්මයක්. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි කෙනෙකුට ශ්‍රද්ධාවන්ත කෙනෙකුට මේ ඒ ගෞරවනීය ඇසුර ගරු ස්ථානයේ පවත්වමින් තුනුරුවන් ප්‍රදාන කොටගෙන ඒ වත් පිළිවෙත් සිදු කරගනිමින් එතකොට ගමන ආරම්භ කරන්න පුළුවන් නිසා. ඒකනේ. දැන් බලන්න ඒක ගෞරවනීය බවින්ම එතකොට මේ අපි අපේ දේවල් ටික අපි කර කර ඉන්නවනම් අපි නිවන් මාර්ග පුර ඉන්න කෙනෙක්. එහෙමයි ස්වාමීනි. තා මොනවටද කලබල වෙන්නේ? එහෙමයි. මොකද ඒක පිරීලා අවසන් වෙනකන් අනිත් ගුණේ දිනු වෙන්නේ. එහෙමයි. එක ගුණයක් පිරෙනකන් අනිත් ගුණේ පිහිටන්නේ. ආභි සමාජ දැන් ගෞරවනීය ආභි සමාචාරක ධර්ම කියන ගුණය හිත ඇතුලේ බලවත් වී යනකන් ශ්‍රද්ධාව උපදිනවා කියන එක වෙන්නේ. එහෙමයි. පවට ලැජ්ජාව උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ. පවට බය උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ. නේතන්ටාන විජිත කියන්නේ ඒකනේ. එහෙමයි ස්වාමීනි. හැබැයි ගෞරවනීය ආභි සමාචාරික ධර්ම තමන්ගේ ජීවිතයේ ටික ටික තමන් දියුණු කරනවා කියලා කියන්නේ හිතේ මේ නිකලස් කරන දහම ඇහෙනකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහදිනවා කියන එක විශ්වාසයක් ඇති වෙන එක සිදු වෙන දෙයක් ඒක. එහෙමයි. සිදු වෙන දෙයක්. පවට ලැජ්ජාව හිතේ උපදිනවා කියන එක සිදු වෙන දෙයක්. අරක තියෙනවා. පවට බයක් උපදිනවා කියන එක සිදු වෙන දෙයක්. අකුසල් දුරු කරන්න හිත නැමෙනවා කියන එක සිදු වෙන එක. කුසල් දියුණු කරගන්න හිත නැමෙනවා කියන එක සිදු වෙන එක. දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය තේරුම් ගැනීමේ මානසික ශක්තිය හැකියාව හිතේ උපදිනවා කියන එක සිදු වෙන එක. එහෙමයි. කොච්චරනම් අපි හිනම් මේ දැන් මේව ඔක්කොම කන පිට පෙරලා තියෙන්නේ.
එහේ ස්වාමීනි. ඒවට ඉතින් ප්‍රධාන හේතු සාධක තියෙනවා ඇත්තටම. පැවිදි සමාජෙත් පිරිහිච්ච චරිත දකින්නවා, ගිහි සමාජෙත් පිරිහිච්ච චරිත දකින්නවා. දෙමව්පියෝ කියන චරිතවලත් පිරිහිච්ච ගති දකින්නවා. ඒතර ළමා තරුණ පරපුරගේ පිරිහිච්ච ගති දකින්නවා. ඒතර මේවා එකිනෙක කෙනාර පිරිහුණු දේ දිහා බල ඉඳලා මේව නෑ දැන්. එහෙමයි ස්වාමීනි. මේව නෑ. නැද්ද බලන්න එහෙම. එහෙමයි. දැන් දෙමව්පියෝ ගත්තත් සමහර විට මේ තියෙන මේ ආර්ථික රැල්ලට ගිහිල්ලා මේ නව තාක්ෂණයට මේ ළමයා පොළඹවල අර මේ ළමයින්ගේ මානසිකත්වය මේ වියවුලක් බවට පත් කරලා තියෙන. එතකොට එහෙමයි ස්වාමීනි. ගුරුවරුත් එහෙම. ඒතර ගුරුවරයාගේ ගෞරවයක් උපදින ගෝලයේ බිහි වෙන මේ දේවල් සමහර ගුරුවරුන් ගාව නැති වෙලා තියෙන්නේ. එහෙමයි. සමහර ම්ලේච්ඡත්වය නිසා, සමහර විට වෙන දේවල් නිසා, නොහොඹිනා කටයුතු නිසා ළමයින්ගෙත් ඒක නැති වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අර මේක දැන් අර එහෙම වෙච්ච නිසා අර පිරිසිදු මේක නැහැනේ. එක කෙලවරක් කොහේ හරි තියෙනව නම් එතනින් බිහි වෙන පරම්පරාවක්. දැන් ශාස්ත්‍රුන් වහන්සේ බිහි වුණා ඒ කිසි දෙයක් නැති ලෝකෙට. එහෙමයි ස්වාමීනි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කරමින් සත්කාර දක්වමින් සංඝ පිරිසක් බිහි වුණා. එතකොට ටික බිහි වෙන්න පටන් ගත්තා. එහෙමයි වුණේ. එහෙමයි. ඒතර මේක සිඳිලා ගියා ලංකාවේ. සිඳිලා ගියාට පස්සේ අර එතකොට අර ටික ඔක්කොම තියෙන කෙනෙක් ආයෙ උපදිනවා කියන එක දුර්ලභයි. එහෙමයි. යම් ප්‍රමාණයට තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයට අඩු ප්‍රමාණ වලින් තමයි ඊළඟ පරපුර බිහි වෙන්නේ ඊට පස්සේ. එහෙමයි. එහෙම නෙවෙන්නේ එතකොට. එහෙමයි. අහන්න ඒකයි වෙලා. අනිත් එක දැන් මේ නව තාක්ෂණිත් එක්ක හැඩගැහිච්ච මේ ආර්ථික රටාව එක්ක හැඩගැහිච්ච මේ සමාජෙට අර කෙනා ගුණේ පුරණ කෙනා එනකොට එළු මුකුත් නැහෙනේ. මිත් සමාජයට ආවට පස්සේ අර පොඩ්ඩක් තියෙන ඒ පොඩ්ඩක් ගසාගෙන යනවා අර කුණාටුවත් එක්ක. ආයි හොදාපාලුවට ගිහින් තමයි ආය අර චරිතය අතෙන්ට එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අරක නැති වෙච්ච එක හදාගන්න ආයි කාලයක් යනවා. ආයි පොඩ්ඩක් හදාගෙන ආය අර සමාජයට එකතු වෙනවා ආයි සෝදාපාලුවට ලක් වෙනවා. එහෙමයි. එසේ ආයෙත් එනවා හැමතිස්සෙම වෙන්නේ නැති චරිතයක් ඉන්නේ අතෙන්ට. පොඩ්ඩක් ඇති කරන් යනවා ආයෙ නැති කරගෙන ආයෙ එනවා. එතන මොකද වෙන්නේ? මේක දියුණුව බලන් ඉන්න තරම් ලොකු දියුණුවක් පේන්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. බලන් ඉන්න තරම් ලොකු දියුණුවක් පේන්නේ නැහැ එතකොට. හරි පුදුමයි ඒක. නමුත් එහෙම වුණා කියලා අපි පිරුණොත් ඒක අපිට තමයි තියෙන්නේ. එච්චරයි. ඒ නිසා මේක ලෝක දිහා බල තමන් විනාශ වෙලා ගියොත් ඒක තමන්ට. එහෙම නෙමෙයි. අපි ලෝක දිහා බල මේ ව්‍යසනයේ සංසාරේ සිදුවෙන අපිට සිදුවෙන ව්‍යසනයේ අපි කල්පනා කර අපි පුළුවන් තරම් ආකාරයේ අපි බුද්ධ භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන මේ රහතන් වහන්සේලා සිහි කරගෙන අපේ ගුණය අපි පුරන්න ඕන. එහෙමයි. එහෙමයි තියහති කරගන්න ඕන අපි. එහෙ ස්වාමීනි. එකිනෙක කෙනාගේ පුද්ගලික දේ අපි හොයන්න ගියොත් අපිට විශාල හානියක් තියෙනවා. පුද්ගලික දේකේ උත්තරමයේ ගැන හිතලා අපි ගුණයක් පුරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ චරිතය විතරයි. භාග්‍යතුන් වහන්සේ චරිතය විතරයි. එතකොට අනිත් සිය දැන් සංඝයා නම් පුද්ගලික චරිතයක් මුල් කරගෙන නෙමෙයි අපි අරමුණු කරගෙන කටයුතු කරන්න ඕන පිරිසක් විදියට අරමුණු කරගෙන කටයුතු කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. මොකද පුද්ගලික චරිතයක් අරමුණු කරගෙන කරන්න ගියොත් එහෙම අරගේ පුද්ගලික චරිත හොඳට ඉන්න තාක්කල් හොඳයි. පොඩ්ඩක් මොන හරි වෙනස් වෙච්ච ගමන් ඉවරයි. අර ඔක්කොම මොකද වෙන්නේ? එයා සරණ කරගත්තු පිරිසම විනාශ වෙලා යනවා. එහෙමයි. අද ලංකාවට වෙලා තියෙන එක නෙමෙයිද? අද ලංකාවට වෙලා තියෙන ව්‍යසනේ. පුද්ගලික චරිතයක් විදියට භාග්‍යතුන් වහන්සේ සරණ කරගන්න නැතුව අර පිරිසක් විදියට සරණ කරගන්න ඕන කියන එක එක්කෙනා අල්ලගෙන සරණ කරගන්නවා. එහෙමයි ස්වාමීනි. එතන මොකද වෙන්නේ? අර කෙනාගේ චරිත වෙනස් වෙනකොට මෙන්න විනාශ වෙලා යනවා. අර පිරිසම විනාශ වෙලා යනවා ඊට පස්සේ. එහෙමයි. සමහරට විනාශෙන් ගොඩ එන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විනාශෙම පැටලි අර පිරිහිච්ච කෙනත් එක්කම ජීවත් වෙනවා. නැද්ද බලන්න? මේ පිරිහිච්ච චරිතෙත් එක්කම වාසය කරනවා. ගොඩ එීමක් නැහැ ඊට පස්සේ. ඊට විස්තර කරන බුදුරජාණන් වහන්සේ දැන් සීක ධර්ම වැඩනකොට මොකද සීකන් ධම්මං පරිපූර්ණිතා සීලානි පරිපූර්ණිතී තානමිතං විජ්ජති. හරි ලස්සනයි. ශ්‍රද්ධාව හිතේ වැඩෙනව නම්, ලැජ්ජාව වැඩෙනව නම්, බය වැඩෙනව නම්, අකුසල් දුරු කිරීමේ මානසික හැකියාව වැඩෙනව නම්, දුක දුකේ හට ගැනීම නැතිවීම මාර්ගයේ තීරුම් ගැනීම මානසික හැකියාව වැඩෙනව නම් ආන්නේ කෙනාගේ මොකද වෙන්නේ? ආන්නේ කෙනාට සීලය සම්පූර්ණ වෙනවා කියනවා.
එහෙමයි ස්වාමීනි. සසර පුරාවට නොබිදින සීලයක් ඇති වෙන පටන් ගන්න. එහෙයි. මේ ජීවිතේ නොබිදින. දෘෂ්ටි වලට බැඳෙන්නේ නැති විශේෂයෙන් සීලයක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. හිත දැහැන්ගතව කරවන සීලයක් උපදිනවා යාට. සම්මා ඊට පස්සේ විස්තර කරනවා සීලානි පරිපූර්ණතා සම්මාදිට්ඨියෙන් පරිපූර්ණසති තානමේතම් විජිතේ. දැන් සීලේ පිරෙනකොට මොකද වෙන්නේ? සීලේ පිරෙනකොට අර දුක නම් ආරි සත්‍ය පරිපූර්ණ වශයෙන් තීරුම් ගැනීම මානසික කුසලතාවය වැඩෙනවා. එහෙමයි. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගේ පරිපූර්ණ වශයෙන් තීරුම් ගැනීම මානසික කුසලතාවය වැඩෙනවා. සම්මාදිට්ඨියෙන් පරිපූර්ණතා මොකද වෙන්නේ? දැන් දුකේ හට ගැනීම නැතිවීම මාර්ගේ පරිපූර්ණ වශයෙන් වැටි වෙන්න රාගයෙන් හිත නිදහස් වෙනවා. එහෙමයි. ද්වේෂයෙන් නිදහස් වෙනවා. මෝහයෙන් නිදහස් වෙනවා. ඒ ටිකෙන් නිදහස් වෙනවා කියන්නේ කොහොමද බලවත් වෙන්නේ? සම්මා සමාධිය තමයි පරිපූර්ණ වෙන්නේ. එහෙමයි. සම්මා සමාධිය. එහෙයි ස්වාමීනි. පටන් ගත්තේ කොතනින්ද? ශාස්ත්‍රුන් වහන්සේ ගැන, සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ගෞරවය උපද්දපු හිතක් හදන්න ඕන. එහෙමයි. ඒ හිත හදන්න නැතුව දැන් ඒ වෙනුවෙන් තමයි විශාල මේ මහන්සියක් ගන්න ශාස්ත්‍රුන් වහන්සේගේ සිහි කරවන්න දවසේ අරමුණු හදනවා. ගොඩාක් කරන්නේ ඒක තමයි. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරවන්න සිහි කරවල හිතේ ගෞරවයක් උපද්දන අරමුණු නිර්මාණය කිරීමත් තමයි මේ යුගයේ වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ. එහෙමයි. බෝධිය, චෛත්‍ය, පිළිම වහන්සේලාට වන්දනා කරන එක ධර්මානුශාසනා පවත්වමින් හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරවන්න වෙලා තියෙනවාද? මේක ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ මේක ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්න වෙලා තියෙන මොහොතින් මොහොත විනාඩි 5න් පාට. එහෙමයි. කිව්වේ නැත්තම් මොකද වෙන්නේ? ටිකක් වෙලා කියාගෙන යනකොට ශාස්ත්‍රුන් වහන්සේ අමතක වෙනවා. කියන කෙනාටත් අමතක වෙනවා, අහන් ඉන්න කෙනාටත් අමතක වෙනවා. නැද්ද බලන්න? එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ පැත්තක. සීක ධර්ම වැඩින්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් හරිය අසිරිමත්. එතකොට මේ සතුට වෙන්නේ මේ ධර්ම දාණය දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුල මේ නිවන් මාගේ පූර්ව අංගේ උපදින්නයි මේ සෑම දෙයක් මේ දැන් මේ හැමදේම සිද්ධ වෙන අනුශාසනා වෙන්නේ මේ හැම දෙයක් නිවැරදි වෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ නිවන් මාගේ පූර්ව අංග බීජයයි මේ සිත් සතන් තුල උපදින්න මහන්සි ගන්නෙ. එහෙනම් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ මේ නිවන් මාගේ බීජය අපි තැන්පත් කළොත් සසර පුරා තමන්ගේ සිත් සතන් වල මේ නිවන් මාගේ වැඩෙන මේ බීජය මේ හිතේ උපද්දවා ගැනීම පිණිස එහෙමයි. පැල කර ගැනීම පිණිස ඒක දියුණුවට පත් කර ගැනීම පිණිස අනිවාර්යයෙන් මේ පිණින් තමට අනුග්‍රහ සලසනවා. එහෙමයි ස්වාමීනි. මේක තමයි තමන්ට නිවන් මාගේ බීජය තමන්ගේ හිතේ උපදින පින බවට පත් වෙන්නේ. පිනක් මේක තමන් ධර්ම දානය අසිරිය. එතකොට හරි ආශ්චර්යයි මේක. ඉතින් ඒ නිසා මේ ධර්ම දානය දුන්න සියලු දෙනාටම ඒ නිවන් මඟ පුරුදු කර ගන්නටම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. අද්දින් දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නාගහ මුලවත්ත දිගන්දිනිය නාරම්මල ලිපිනේ පදිංචීව සිට මීට මාස 3කට පෙර මිය පරලොව ගියේ එච්.ඒ. ධර්මසේන පින්බර පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසින් පින්වත් ආරේ පීමාවති මෑණියන් චතුර හිරන්ත පුතණුවන් සහ දිනිස්කා ලක්මාලි ලීලි එක රාශිය වෙලා තමයි මේ උදාාර වූ පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනයට කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට
මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. දිවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය විශේෂයෙන් මේ යුගයේ මේ උතුම් දහම් මඟ විවරය කරමින් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශ්‍රාවක සංඝරත්නය ගැන ගෞරවනීය සිත් උපදවන්නට පහන් සිත් උපදවන්නට අප්‍රමාණ කැපවුණු පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරගෙන යනට තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ දායකත්වයේ දරූ පින්වතුන් නමින් මීට මාස 3කට පෙර මිය පරලෝකීය එච්.ආර්. ධර්මසේන පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ආරේ පේමාවතී පින්බර මෑණියන්, චතුර හිරන්ත පින්බර පුතණුවන්, දිනිස්කා ලක්මාලි ලේලියට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් භාවය සැලසේවා. ඒ සියලු දෙනාටම ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප ವಾಹಿනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන නාගහමුලවත්ත දිගන්දෙනිය නාරම්මල ලිපිනේ පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලොව යන්නට යෙදුන එච්.ඒ. ධර්මසේන පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් ආරේ පේමාවතී මෑණියන්, චතුර හිරන්ත පුතුණුවන් සහ දිනේෂ්කා ලක්මාලි ලේලිය යන ඒ පින්වන්ත හැම දෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පිනැති ඔබ හැම දෙනාම සමග. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. ඉතින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ දහම් සාකච්ඡාව අපි ඔබට සමීප කරනවා. ඉතින් දහම් කැඩපතින්ම තමන්ගේ ජීවිතය නිරීක්ෂණය කරමින් බලමින් ධර්මයෙන්ම සකස් වන ජීවිතයක් හදාගන්න අපි වාසනාවන්ත වුණොත් එහෙම එය මොනතරම් වාසනා සම්පත්තියක්ද කියලා ඔබ දන්නවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.